හරි. අපි අද කතා කරමු බයිපෝලර් ඩිසෝඩර් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. බයිපෝලර් ඩිසෝඩර් කියලා කියන්නේ දීර්ඝ වක්‍රමතාවය කියලා තමයි ඒකට සිංහලෙන් කියන්නේ. එතකොට බයිපෝලර් ඩිසෝඩර් කියලා කියන්නේ මානසික රෝගයක්. බයිපෝලර් ඩිසෝඩර් කියන එක අපිට කියනකොටම තේරෙනවා බයිපෝලර් කියන්නේ ද්‍රව දෙකක් තියෙනවා කියලා. හරි. එතකොට මේ ද්‍රව දෙකක් කියලා කියන්නේ මොකද? මේකේ වෙන්නේ සාමාන්‍යයෙන් මෙහෙම දෙයක්. දැන් අපි අපේ ජීවිතයේ අපි ටයිම් ලයින් එකක් විදිහට ඇඳොත් එහෙම මේ ටයිම් ලයින් එකේ අපිට හැමදෙස්සෙම දුක සතුට කියන දෙකම එනවා. දුකත් වෙන අවස්ථා තියෙනවා සතුට වෙන අවස්ථා තියෙනවා. හරි. එතකොට බයිපෝලර් ඩිසෝඩර් කියන එකේදී වෙන්නේ අපි මේ වගේ එක්ස්ට්‍රීමිටිස් ටච් කරන එක. ඒ කියන්නේ බයිපෝලර් ඩිසෝඩර් එකකදී වෙන්නේ මේ ද්‍රවවල ඒ කියන්නේ මේ දුක සහ සතුට කියන දෙපැත්තේ අපි එක්ස්ට්‍රීමිටිස් ටච් කරනවා. ඒ කියන්නේ දුක ගත්තොත් ඒකේ පර්සිස්ටන්ට් low mood එකක් යනවා. ඒකම සතුට ගත්තොත් persistent elevated mood. ඔන්න ඔය කියන දෙපැත්තට යන එක තමයි bipolar disorder කියලා කියන්නේ. හැබැයි මේ bipolar disorder කියන එක diagnose කරන්න අපිට depressive episode එකක් තියෙන එක අත්‍යවශ්‍ය නැහැ. හරි. මේකෙදි වෙන්න ඕන දැන් bipolar disorder එකක් diagnose කරන්න depression episode එකක් තියෙන එක depressive episode එකක් තියෙන එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි bipolar disorder කියන එක diagnose කරන්න අනිවාර්යයෙන්ම manic episode එකක් තියෙන එක අත්‍යවශ්‍යයි. හරි. හරි. එතකොට දැන් මෙතන කතා කරද්දී මුලින්ම මේ බයිපෝලර් ඩිසෝඩර් කියන එක එහෙම නැත්නම් බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් කියන එක අයිති වෙන්නේ මූඩ් ඩිසෝඩර් කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. එහෙම නැත්නම් ඇෆෙක්ටිව් ඩිසීස් එහෙම නැත්නම් ඇෆෙක්ටිව් ඩිසෝඩර් කියන කාණ්ඩයට තමයි සයිකියාට්‍රික් ඉල්නස් වල බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් කියන එක අයිති වෙන්නේ. දැන් බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් එකේ ඩයග්නොස්ටික් ක්‍රයිටීරියා එකට අපි යමු. බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් කියන එක ඇයි එන්නේ? සහ මේකේ ඩයග්නොස්ටික් ක්‍රයිටීරියා එක. ඒතර බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් කියන එක ඩයග්නෝස් කරන්න මූඩ් ඩිසෝඩර්ස් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ වගේම මේ මූඩ් ඩිසෝඩර්ස් දෙකෙන් එකක් හරි අනිවාර්යයෙන්ම මැනික් එපිසෝඩ් එකක් වෙන්න ඕනේ. දැන් අපි හිතමු පුද්ගලයෙක් රිකරන්ට් ડિප්‍රෙසිව් ඩිසෝඩර් එකක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා. එයාට දැන් අවුරුදු ගාණක් තිස්සේ ડિප්‍රෙසිව් එපිසෝඩ් ගණනාවක් ඇවිල්ලා එයා මීට කලින් අවුරුද්දකට කලින් ඇවිල්ලා තියෙන ડિප්‍රෙෂන් එපිසෝඩ් එකක් අපි ඒ පාර එයාව ඩයග්නෝස් කරේ recurrent depressive disorder currently with severe depression with psychotic symptoms කියලා. හරි. දැන් එයා ඇන්ටි ડિප්‍රෙෂන් මත ට්‍රීට් කරන කෙනෙක්. අපි කිව්වා අපි more than 2 episode આવුත් සාමාන්‍යයෙන් අවුරුදු 5ක්වත් එක දිගට ට්‍රීට් කරනවා කියලා. දැන් එයා ට්‍රීට්මන්ට් එකේ ඉන්නේ. vanlopexine උඩ ට්‍රීට්මන්ට් එකේ ඉන්නේ. එහෙම ඉද්දීම නැත්නම් tricyclic anti depression කියමුකෝ. එහෙම සාමාන්‍යයෙන් ට්‍රයිසයික්ලික් ඇන්ටි ડિප්‍රෙෂන් and vanlopexine වල දෙනකොට අපි අවධානයෙන් ඉන්න ඕනේ යා මැනික් එපිසෝඩ් එකට යනවාද කියලා. මොකද හේතුව ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන් and vanlopexine එහෙම නැත්නම් SNRI වල හයි පොටෙන්සි එකක් තියෙනවා ස්විච් කරන්න, මූඩ් ස්විච් කරන්න සහ රැපිඩ් සයික්ලින් වලට. හරි. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්නත් ඕනේ. දැන් කොහොමද vanlopexine මෙයාට දෙන්නේ? එහෙම නැත්නම් TC එකේ දෙන්නේ. අවුරුද්දකට පස්සේ මෙයාට එනවා එක එපිසෝඩ් එකක් elevated mood, persistent elevated mood එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ගොඩාක් සතුටින් ඉන්නේ. ඒ වගේම මෙයාට ෆීල් වෙන එයාට සෑහෙන එනර්ජි එකක් තියෙනවා කියලා. ඒ වගේම ඕවර් ඇක්ටිව්, ඕවර් ෆැමිලියර්, ඕවර් ටෝකටිව්. ඒත් එක මාක් ෆීලිං ඔෆ් වෙල් බීන්. එයාට ගොඩාක් සතුට දැනෙනවා. ඒ සතුට වැඩිකමට එයා ඕවර් එක්ස්පෙන්ඩිචර්. එයා සාමාන්‍යයෙන් සෑහෙන වියදම් කරනවා. එයාට නිදා ගන්න ඕනේ නැහැ. එයාට නිින්දේ අවශ්‍යතාවයක් නැහැ. රැයට නිදාගත්තේ නැහැ කියලා උදේට නිදිමත ගතියක්, එකට අමාරු ගතියක් මොකුත් නැහැ. ඉක්මනට මහන්සි ගතියක් දැනෙන්නේ නැහැ. ඕන තරම් වෙලා ඕන තරම් වැඩ කරන්න පුළුවන් කිසිම මහන්සි ගතියක් දැනෙන්නේ නැහැ. හරි. ඒ වගේම එයාට එයා මාර වැඩකාරයෙක් කියලා හිතනවා. grandiose delusions තියෙනවා. over optimistic over valued ideas තියෙනවා. expansive ideas තියෙනවා. හරිද? ඒ වගේම මෙයාගේ මේ expansive ගතිය කියලා මෙයාගේ grandiose මෙයාට ලොකු බලයක් තියෙන නිසා අනිත් කට්ටිය මෙයාට කරදරයක් එයි කරන්නයි කියලා persecuted delusions තියෙනවා. ඔන්න ඔය වගේ දේවල්. හරිද? සමහරකට hallucination වගේ තියෙන්න පුළුවන්. හරි. එතකොට ඕකම එක එපිසෝඩ් එකක් එනවා. එතකොට අපි ඒක ඩයග්නෝස් කරනවා මැනික් එපිසෝඩ් එක. මොකද මැනික් එපිසෝඩ් එකක් කියලා කියන්නේ ඔන්න ඔය කියපු සිම්ප්ටම්ස් more than 1 week තියෙනවා නම් අපි ඒකට මැනික් එපිසෝඩ් එකක් කියලා කියනවා. එතකොට දැන් කලින් 5 පාරක් විතරම ડિප්‍රෙෂන් ආවට අපි එකපාරක්වත් මේක බයිපෝලර් ඩිසෝඩර් කියලා කිව්වේ නැහැ. අපි කිව්වේ මේක recurrent depressive disorder currently in severe depression with psychotic symptoms. මේ පාර මැනික් එපිසෝඩ් එකක් ආපු ගමන් previously affective disorder ඇවිල්ලා තියෙන නිසා previously affective disorder ඇවිල්ලා තියෙන නිසා ඒක ඔක්කොම depression වෙන්න පුළුවන්. හැබැයි දැන් එකපාරක් හරි manic episode එකක් ආපු නිසා අපි මේක bipolar disorder, bipolar affective disorder currently in manic episode with psychotic symptoms හරි without psychotic symptoms හරි කියලා තමයි diagnose කරන්නේ. ඔන්නෝම තමයි diagnostic criteria එක එන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ depression
ડિપ્રેસિવ එපිසෝඩ් එකක් කියලා ඩයග්නෝස් කරන්න තියෙන ක්‍රයිටීරියා සහ මැනික් එපිසෝඩ් එකක් කියලා ඩයග්නෝස් කරන්න තියෙන ක්‍රයිටීරියා. ඔය දෙක දැනගත්තා. එතකොට කෙනෙක්ට ඇෆෙක්ටිව් ඩිසෝඩර්ස් එකපාරකට වඩා ඇවිල්ලා තියෙනවා සහ ඒ ආපු වාර ගානෙන් එකක් හරි මැනික් එපිසෝඩ් එකක් නම් එතකොට එයා බයිපෝලර් ඩිසෝඩර් එකක් කියලා තමයි ඩයග්නෝස් කරන්නේ. හරි. ඒතර අපි හිතමු කලින් යාට එකපාරක් ඔන්න මැනික් එපිසෝඩ් එකක් ආවා. මොනවද මැනික් එපිසෝඩ් එකේ සිම්ප්ටම්ස් ටික මතක් කරගන්න. මොනවද? Elevated persistent elevated mood, or may marked feeling of well-being, increased energy, over familiarity, over talkative, overactive, grandiose delusions, over optimistic ideas, expansive ideas. It was persecuted delusions තියන්න පුළුවන්. High expenditure, lack of need for sleep. It has a daytime drowsiness තරම් මොකුත් නැහැ. fatigability එක අඩුයි. ඒ වගේ symptoms. හරිද? සමහරවිට aggressive violence behavior ඒ වගේ දේවල්. හරි. එතකොට ඔන්න ඔය වගේ තියෙන එපිසෝඩ් එකක් කලින් තිබිලා තියෙනවා. එතකොට අපි ඒක ඒ අවස්ථාව ඩයග්නෝස් කරේ කොහොමද? මැනික් එපිසෝඩ් with or without psychotic symptom. ඔන්න දැන් එයාට කාලයකට පස්සේ දැන් මෙයා මැනික් එපිසෝඩ් එකට ට්‍රීට් කරනවා. මැනික් එපිසෝඩ් එකට ට්‍රීට් කරන්නේ ලිතියම්. මොකද ලිතියම් දෙනවා මූඩ් ඩිසෝඩර් එකක් නිසා. psychotic symptoms තිබුණ නිසා antipsychotic දෙනවා olanzapine වගේ. ඒත් දෙකම lorazepam දෙනවා aggressive symptoms relieve කරන්න. හරි. දීලා ට්‍රීට් කරන යම් පේෂන් කෙනෙක්. මෙයාට ඊට පස්සේ අවුරුද්දකට විතර පස්සේ එනවා ડિප්‍රෙසිව් එපිසෝඩ් එකක්. ડિප්‍රෙසිව් එපිසෝඩ් එකක් කියලා කොහොමද ඩයග්නෝස් කරන්නේ? ඒක අපි හිතමුකෝ mild හරි moderate හරි depression කියලා. කොහොමද ඩයග්නෝස් කරන්නේ? persistent low mood, lack of energy and increased fatigability, lack of pleasure and reduced interest, low self esteem, ඊට පස්සේ low guilty feeling, attention and concentration impairment, lack of sleep, it was lack of loss of appetite, pessimistic ideas about future, himself and surrounding, and suicidal ideas. ඔන්නවා කියන ඒවා තියෙන ડિප්‍රෙසිව් එපිසෝඩ් එකක් එනවා. දැන් අපි මේක ගන්න ડિප්‍රෙසිව් එපිසෝඩ් එකක් කියලාද බයිපෝලර් ඩිසෝඩර් එකක් කියලා. අපි මේක ගන්නේ බයිපෝලර් ඩිසෝඩර් එකක් කියලායි. මෙයාට මූඩ් ඩිසෝඩර් අවස්ථා දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ අවස්ථා දෙකෙන් එකක් මැනික් එපිසෝඩ් එක. එහෙනම් මේක ડિප්‍රෙසිව් නෙවෙයි බයිපෝලර් ඩිසෝඩර් එකක්. එතකොට අපි කියන්නේ මේක බයිපෝලර් affective disorder currently in mild depression හරි moderate depression හරි severe depression හරි. හරි. එතකොට කියන්න අපි හිතමුකෝ මොකද psychotic symptoms උත් තියෙන severe depression එකක් තිබ්බ කියලා. එතකොට අපි කියන්නේ diagnosis එක තමයි bipolar affective disorder currently in severe depression with psychotic symptoms. හරි. ඔය විදිහට තමයි කියන්නේ. ඔන්නෝම තමයි bipolar disorder කියන එක අපි diagnose කරන්නේ. හරිද? එතකොට bipolar disorder එකේ අපිට depression එන්නත් පුළුවන්. bipolar disorder එකේ manic episode එකක් එන්නත් පුළුවන්. අපි depression ගැන කලින් කතා කරලා නිසා අපි මෙතන පොඩ්ඩක් manic එක focus කරලා කතා කරමු. හරි. එතකොට bipolar disorder කියන patient කෙනෙක්ව අපිට diagnose කරන්න, අපිට assess කරන්න හම්බුනොත් එහෙම අපිට තේරෙනවා දැන් ගොඩක් වැදගත් දෙයක් තමයි past psychiatric history කියන්නේ. ඒතකොට කෙලින්ම අපිට history එකේදී past psychiatric history එක උඩට ගන්න පුළුවන්. මොකද හේතුව past psychiatric history එක මෙතන ගොඩක් වැදගත්. මොකද හේතුව අපිට diagnose කරන්න බෑ bipolar disorder එකක්. past psychiatric history එකේ එයාට effective disorder එකකට වඩා වැඩි ප්‍රමාණයක් තිබ්බේ නැත්තම්. හරි. හරි. එතකොට දැන් අපි කලින් වගේම patient assess කරද්දී මේ differential මේ demographical details ගන්න ඕනේ. demographical details වලදී නම, වයස, ගෙවල්, බැඳලාද, ළමයි කීයක් ඉන්නවද, රස්සාව කොහෙද කරන්නේ, කොච්චරක් දුරට ඉගෙනගෙන තියෙනවද කියන ටික අපි දැනගන්න ඕනේ. හරි. demographical details ටික ගත්තන් පස්සේ presenting complaint එක ගන්න ඕනේ. ඒතර presenting complaint එකේදී මොනවද අපි presenting complaint එකේදී කියන්නේ? ඒතර මේ patient present වෙන්නේ මොනවටද? දැන් මෙයා manic අපි දැන් depression කැලේ අපි කතා කරන්නේ නැහැ. මොකද bipolar disorder උනත් depression නම් manage කරන විදිය අර අපි කලින් කතා කරපු depression episode එක වගේ තමයි. ඒක manage කරන එකේ පොඩි වෙනසක් තිබ්බත් ඒකේ මේ assess කරන විදිය එකම වගේ තමයි යන්නේ. ඒ නිසා අපි manic පැත්තට ගිහලා බලමු. මොකද mania එකක් අපි කතා කරපු නැද නිසා. එතකොට දැන් manic patient කෙනෙක් නම් එයා එන්න පුළුවන් presented with lack of need for sleep for 2 weeks හරි 3 weeks හරි duration එකක් එන්න. more than 1 week තියෙනවා. මොකද manic diagnose කරන්න more than 1 week symptoms තියෙන්න ඕනේ. එතකොට අපි එහෙම කියලා අපි ඊගොල්ලෝ symptom analyze කරද්දී අපි දැන් මේ patient mania එකක් තියෙන කියලා තේරුනොත් අපි මුලින්ම consultant examiner අපි expression එක දෙන්න ඕනේ මේ manic patient කෙනෙක් කියන එක. ඒක presenting complaint එකේ ඉඳන් history of presenting complaint එකේ symptom analyze කරද්දි මෙයාට තියෙන්නේ
මැනික් එපිසෝඩ් එකක් කියන එක අපි සිම්ප්ටම් ඇනලයිස් කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් කියනවා. එතකොට මේ patient කරන්ට් එපිසෝඩ් එකේදී මෙන්න මේ සිම්ප්ටම්ස් උයි තිබ්බේ කියලා කෙලින්ම මැනික් එපිසෝඩ් එක ඩයග්නෝස් කරන්න පුළුවන් ක්‍රයිටීරියා ටික සම්පූර්ණයෙන් කියාගෙන ඉන්නේ. ඒ ටික කියාගෙන ඇවිල්ලා ඊට පස්සේ දැන් මේකට මොනවද දෙන ඩිෆරන්ෂියල් ඩයග්නෝසිස්. හරිද? සිම්ප්ටම් ඇනලයිස් කරා සිම්ප්ටම් ඇනලයිස් කරද්දී යාට දැන් අපි සයිකොටික් සිම්ප්ටම්ස් තියෙනවා නම් හැලුසිනේෂන් ඩිලූෂන්ස් මොනවා හරි ඒවා කියන්නේ this patient is saying firmly held belief such as sorry in the form of හරි කියලා ඒක ඒ ටික කියන්නේ. හරි. එතකොට perceptual abnormalities තියෙනවා such as කියලා perceptual abnormalities කියන්නේ. එහෙම නැත්නම් එහෙම කියන්න perceptual abnormalities කියන්න බැරි නම් කියන්නේ patient complain about unusual hearing of unusual voices. ඒ වගේ එහෙම කියලා කියන්නේ. හරි. එතකොට දැන් මේ ටික හරි. එතකොට අපි සිම්ප්ටම් එක ඇනලයිස් කරන් පස්සේ DDS එක්ස්ක්ලූඩ් කරන්න බෑ. දැන් DDS එක්ස්ක්ලූඩ් කරද්දී මොනවද මෙතන තියෙන ඩිෆරන්ෂියල් ඩයග්නෝසිස්. ඩිෆරන්ෂියල් ඩයග්නෝසිස් වෙන්න පුළුවන් අර කලින් කිව්වා වගේම ස්කිසොප්‍රීනියා. මැනික් එපිසෝඩ් එකක් වෙන්න පුළුවන්. බයිපෝලර් ඩිසෝඩර් ඉන් කරන්ට්ලි මැනික් එපිසෝඩ් වෙන්න පුළුවන්. ස්කිසෝ එෆෙක්ටිව් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඩිමෙන්ෂියා වෙන්න පුළුවන්. ඩිමෙන්ෂියා වල ෆ්‍රන්ටල් ලෝබ් එක ෆ්‍රන්ටෝ ටෙම්පොරල් ඩිමෙන්ෂියා එකක් වගේ වෙද්දි ෆ්‍රන්ටල් ලෝබ් එක අවුල් ගියාම ඩිස්ඉන්හිබිෂන් එකක් ආවම ඒකත් ගොඩක් වෙලාවට මැනික් එපිසෝඩ් එකක් වගේ ප්‍රසන්ට් වෙන්න පුළුවන්. ඇග්‍රෙසිව් බිහේවියර් එකක් තියෙන නිසා ගොඩක් වෙලාවට ඒක මේ බයි මොනවාද ඩිලීරියම් එකක් එක්ක ඇසෝසියේට් වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ ඩ්‍රග් ඉන්ටොක්සිකේෂන් එකක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඩ්‍රග් ඇබියුස් එක බලන්න. ඩ්‍රග් ඉන්ටොක්සිකේෂන් එකක්ද වෙන සබ්ස්ටන්ස් ඇබියුස් එකක් වෙලාද ඒ වගේ දේවල් අහන්න ඕන. ඕගනික් බ්‍රේන් ඩිසෝඩර්ස් ඊට පස්සේ එන්ඩෝක්‍රයින් ඇබ්නෝමැලිටිස් හයිපර්ථයිරොයිඩිසම් හයිපෝථයිරොයිඩිසම් කුෂින් ඩිසීස් SLE වගේ කන්ඩිෂන් මොනවා හරි තියෙනවා. ඒව ඔක්කොම ටික එක්ස්ක්ලූඩ් කරන්න ඕනේ. එතකොට අහන්න පුළුවන් දැන් ડિප්‍රෙෂන් නැහැ කියලා අපිට කියන්න මොකද කියන්න this patient not complain about any persistent low mood lack of energy ඊට පස්සේ low self esteem concentration reduce concentration and attention ඒවා මුකුත් නැහැ කියලා නැත්තම් නැති ඒවා පෙන්නලා දීලා කියන්නේ not suggestive of for depression. හරි. ඊට පස්සේ ස්කිසොප්‍රීනියා ගත්තයින් පස්සේ මේ patient first rank symptoms නැහැ කියලා පෙන්නන්න ඕනේ. මේ patient complain කරන්නේ නැහැ. මොනවද? මේ thought insertion එකක් නැහැ. මේ patient thought insertion නැහැ. ඒ කියන්නේ ඒක thought insertion එකක් නැහැ කියලා අපිට කියන්න බෑ. Insert patient denies any thought insertion to his mind by someone else. කියන්නේ කවුරු හරි විසින් එයාගේ මනසට thought insert කරනවා කියලා එයා පිළිගන්නේ එයා deny කරනවා ඒක. ඒතර ඒ වගේ අර අපි ස්කිසොප්‍රීනියා වල තියෙන first rank symptoms නැහැ කියලා පෙන්නන්න. ඒතකොට ස්කිසොඑෆෙක්ටිව් ඩිසෝඩර් අයින් වෙනවා. ස්කිසොප්‍රීනියා අයින් වෙනවා. ડિප්‍රෙෂන් අයින් වෙනවා. ඊට පස්සේ ඩිලීරියම් අයින් කරන්නේ අන්ඩර්ලයින් ෆිසිකල් ඉල්නස් නැහැ. ඊට පස්සේ patient වෙන අනිත් ප්‍රශ්න අඩුයි. අර අපි කියපු ඩිලීරියම් වල first 5 aspect නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඩිමෙන්ෂියා නැහැ කියන්නේ prolonged gradual මේ memory impairment thinking impairment එකක් නැහැ. හරිද? ඒ වගේ අපි ඒ ටික DDs ටික එක්ස්ක්ලූඩ් කරන්න ඕනේ. ඊට පස්සේ කලින් කතා කරා වගේම consequences වලට අපි යන්න ඕනේ. etiologies වලට යන්න ඕනේ. ඒතර consequences වල වැදගත් option එකක් වැදගත් කොටසක්. එතකොට එතනදී අපි දැන් bipolar disorder කෙනෙක්ට තියෙන්න පුළුවන් consequences මොනවද කියලා බලන්න ඕනේ. හරි. ඒතර bipolar disorder තියෙන කෙනෙක්ටත් අර කලින් කිව්වා වගේම අපි consequences ගැන කතා කරද්දී suicidal risk එක, homicidal risk එක, absconding risk එක, functional impairment තියෙනවද? ඊට පස්සේ educational, occupational, social, financial ඒ වගේ මොන හරි self care ඊට පස්සේ household activities, functions of daily living ඕකට මොන විදියටද මේක බලපාලා තියෙන්නේ කියලා විග්‍රහ කරන්න ඕනේ. හරිද? social relationship හැම එකටම බලපාලා තියෙන කොහොමද කියලා අපි වෙන වෙනම අහන්න ඕනේ. ඊගාවට සමහර drug induced psychosis එකක් වෙන්න පුළුවන් නේ. ඒතකොට drug එකේ ඒක ඒතකොට අපිට personal history එකේදී මෙයා drug substance ගන්න එක කෙනෙක් නම් ඒක temporal relationship එක ගැන වැඩිපුර mention කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි history of etiologies ගත්තාම පස්සේ අර වගේම predisposing factors තියනවාද, precipitating factors තියනවාද සහ perpetuating factors underlying stressors තියනවාද කියලා බලන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒවා එතන mention කරන්න පුළුවන්. ඊගොට අපිට යන්න ඕනේ අපි past psychiatric history එකට ගිහිල්ලා මෙයාගේ previous තිබ්බ affective disorders වල episode ගැන විස්තර කරන්න ඕනේ. මෙන්න මේ වගේ episode කිහිපයක් තිබිලා තියෙනවා. ඒවයි මෙන්න මේ episode depression episode, මේවා manic episode, depression episode වල according to the patient මේක තිබිලා තියෙන severe depression එකක්.
ඊට පස්සේ මෙන්න මේ සිම්ප්ටම්ස් තිබිලා තියෙන්නේ. ඒ වගේ ඒ දේවල් ගැන බ්‍රීෆ් මේ මෙන්ෂන් කිරිල්ලක් කරන්න ඕනේ. ඒ මෙන්ෂන් කිරීම වැදගත් වෙන්නේ දැන් අපි ડિප්‍රෙෂන් එපිසෝඩ් කලින් තිබිලා තියෙනවා කියන්නකො. તો ડિප්‍රෙසිව් එපිසෝඩ් තිබිලා තියෙනවා නම් ඒවයි සුයිසයිඩල් ඇටම් තිබිලා තියෙනවා නම් දැන් මේ පාර ඇවිල්ලා තියෙන්නේ ડિප්‍රෙසිව් එපිසෝඩ් එකක් නම් එතකොට රිස්ක් එක සුයිසයිඩ් රිස්ක් එක වැඩි. හාම් ටු හිම්සෙල්ෆ් රිස්ක් එක වැඩි. ඒ වගේ රිලෙවන්ට් පොයින්ට් උලුප්පල පෙන්වන්න ඕනේ පාස් සයිකියාට්‍රික් හිස්ටරි එකේදී. ෆැමිලි හිස්ටරි එකේදීත් වැදගත්. ෆැමිලි හිස්ටරි එකක් තියෙනවද සයිකියාට්‍රික් ඉල්නස් වල ස්කිසොෆ්‍රීනියා, ડિප්‍රෙෂන්, සුයිසයිඩල් ඇටම්ස්, ඊට පස්සේ පැරනොයිඩ් ස්කිසොයිඩ් පර්සනැලිටි ඩිසෝඩර්ස්, බෝඩර්ලයින් පර්සනැලිටි ඩිසෝඩර්ස්, ඒ වගේ දේවල් තියෙනවද කියලා අපි පෙන්වන්න ඕනේ ෆැමිලි හිස්ටරි එකේදී. ඊට පස්සේ පර්සනල් හිස්ටරි එක ගත්තාම පර්සනල් හිස්ටරි එකේදී තර වගේම ඩෙවලොප්මන්ට් හිස්ටරි එක, ඊට පස්සේ චයිල්ඩ්හුඩ් ට්‍රොමැටික් ඉවෙන්ට් තිබෙනවද, ඊගාවට ඔකියුපේෂනල් ස්ට්‍රෙසර්ස්, මැරයිටල් ස්ට්‍රෙසර්ස්, ඊට පස්සේ ෆීමේල් කෙනෙක් නම් ඩ්‍රග්ස් මත නම් ඉන්නේ ඒගොල්ලොන්ගේ සෙක්ෂුවල් මේ මොකද මෙන්ස්ට්රුවල් ඇබ්නෝමැලිටිස් තියෙනවද, සෙක්ෂුවල් ෆන්ක්ෂන් මොනවා වගේද, සෙක්ෂුවලි විද්‍රෝවල් වෙලාද, සමහරක් විට මේගොල්ලෝගේ ලිබිඩෝ එක වැඩි වෙනවා. එතකොට බයිපෝලර් මැනික් එක්කෙනෙක් ලිබිඩෝ එක වැඩිද ඒවා බලන්න ඕනේ. ඊට සබ්ස්ටන්ස් යූස් කරනවා නම් ටෙම්පොරල් රිලේෂන්ෂිප් එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. සබ්ස්ටන්ස් ගැන පොඩ්ඩක් වැඩිපුර විස්තර කරන්න ඕනේ. ඒගොල්ලෝ ෆොරෙන්සික් හිස්ටරි එක වැදගත්. බයිපෝලර් මැනික් එක්කෙනෙක්ගේ ඇග්‍රෙසිව් වයලන්ස් බිහේවියර් තිබ්බනම් ෆොරෙන්සික් හිස්ටරි එකක් තියෙන අවදානමක් තියෙනවා. ඒව ගැන අවධානය යොමු කරන්න ඕනේ. කරන්ට් ලිවිං සර්කම්ස්ටන්ස් එක මොන වගේද, සෝෂල් සපෝට් එක හොඳයිද, ඊට පස්සේ ඒ වගේ දේවල් සෝෂල් සපෝට් එක කරන්ට් ලිවිං සර්කම්ස්ටන්සස් ඒ ටික බලන්න ඕනේ. ස්ට්‍රෙස්ෆුල් එන්වයරන්මන්ට් එකක්ද, ඔකියුපේෂනල් එන්වයරන්මන්ට් එක කොහොමද, ඒකේ ස්ට්‍රෙස්ෆුල්ද, ඔකියුපේෂන් එකට කොහොමද මේක බලපාලා තියෙන්නේ, ෆයිනෑන්ෂියලි කොහොමද මේක මට බලපාලා තියෙන්නේ කියන එක ගැන කතා කරන්න ඕනේ එතනදී. ඊගාවට අපිට යන්න දෙන පාස් මෙඩිකල් හිස්ටරි, සර්ජිකල් හිස්ටරි, ඩ්‍රග් හිස්ටරි, ඇලර්ජික් හිස්ටරි ඒවා ටිකත් ඉම්පෝටන්ට්. ඩ්‍රග් හිස්ටරි එකේදී කෝටිකෝස්ටෙරොයිඩ් ලොන්ග් ටර්ම් යූස් කරන පේෂන්ට් කෙනෙක්ද මොන හරි අනදුසිකයක් විදියට හරි පාවිච්චි කරන කෙනෙක්ද කියන එක බලන්න ඕනේ. ඒ වගේම ඇලර්ජික් මොන හරි තියෙනවද, ඊගාවට ඇලර්ජික් ඊට පස්සේ මොනවාද ඩ්‍රග් හිස්ටරි, පාස් මෙඩිකල් හිස්ටරි, සර්ජිකල් හිස්ටරි ගැනත් අහන්න ඕනේ. ඊගාවට අපි යන්නේ ප්‍රීමෝබිඩ් පර්සනාලිටි එකට. ප්‍රීමෝබිඩ් පර්සනාලිටි එකේදී අර වගේම අපි වැදගත් අවධානය යොමු කරන්නේ යාළුවෝ කොහොමද, ගොඩක් large circle of friends ද, small circle of friends ද, ඊට පස්සේ එකාගේ adaptive coping mechanism මොනවද, maladaptive coping mechanism මොනවද, leisure time activities මොනවද, religious person කෙනෙක්ද, මොන වගේ personality trait එකක්ද එයාට තියෙන්නේ, ඒ වගේම intelligence level එක මොන වගේද, ඔය කොච්චරක් දුරට educated ද, religious background එක මොන වගේද, ඒ වගේ දේවල් තමයි මේ ප්‍රීමෝබිඩ් පර්සනාලිටි එකේදී අපිට බලන්න තියෙන්නේ. ඔය ටික ඉවර කරායින් පස්සේ අපි හිස්ටරි එක අරන් ඉවරයි. ඒතකොට හිස්ටරි එකේදී බයිපෝලර් ඩිසෝඩර් පේෂන්ට් කෙනෙක්ගේ ඔය ටික තමයි මේන්ලිම අපිට බලන්න තියෙන්නේ. හරි. ඊගාවට අපිට යන්න තියෙන්නේ මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් එකට සහ ෆිසිකල් එක්සැමිනේෂන් එකට. ඒතකොට කලින් මෙයාට සුයිසයිඩල් ඇටම් තිබිලා තියෙනවා නම් අපිට මේ ෆිසිකල් එක්සැමිනේෂන් එකේදී මොනවාද self induced tentative cuts තියනවද කියලා බලන්න පුළුවන්. ලයිගේජ් මාක්ස් තියනවද බෙල්ලේ වෙලදාගෙන හැංගින් වලට උත්සාහ කරපු අවස්ථාවල. ඊගාවට මේ අපිට පුළුවන් ෆිසිකල් එක්සැමිනේෂන් තයිරොයිඩ් ගොයිටර්ස් වගේ තියෙනවද, හයිපෝතයිරොයිඩ් ෆීචර්ස් තියනවද, කුසිනොයිඩ් ෆීචර්ස් තියනවද, මැලරස්, ජොයින්ට් පේන්, ජොයින්ට් ස්වෙලිං, රෙඩ්නස් ඒ වගේ SLE ෆීචර්ස් මොන හරි තියනවද, ඒ වගේ දේවල් බලන්න පුළුවන්. මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් එකේදීත් අපි කලින් කතා කරා වගේම ජෙනරල් අපියරන්ස් එකේ ඉඳගෙන ෆේෂල් අපියරන්ස්, මෝටර් ඇක්ටිවිටි, බිහේවියරල් ඇස්පෙක්ට්, ඊට පස්සේ මූඩ් එක, ඊට පස්සේ ස්පීච් එක, තෝට් එක, පර්සෙප්ෂන්, කොග්නිෂන්, ඉන්සයිට් ඔය ඔක්කොම වෙන වෙනම බලන්න ඕනේ. එතකොට මෙතනදී මූඩ් එක ගත්තොත් එහෙනම් මූඩ් එක ගොඩාක් වෙලාවට කන්ග්‍රුවන්ට් මූඩ් එකක් තියෙනවා. මොකද අපි කිව්වනේ මූඩ් ඩිසෝඩර්ස් වල මූඩ් එක කන්ග්‍රුවන්ට්. ස්කිසොෆ්‍රීනියා වල තමයි මූඩ් එක ගොඩාක් වෙලාවට ඉන්කන්ග්‍රුවන්ට් පර්පෙක්ට් මූඩ් එකක් තියෙන්නේ. එතකොට මේක ડિප්‍රෙෂන් නම් ලෝ මූඩ් එකක් සහ බයිපෝලර් නම් එලිවේටඩ් මූඩ් එකක් අපිට බලා ගන්න පුළුවන්. යුතයිමික් and සබ්ජෙක්ටිව්. ඊළඟට මේ පේෂන්ට්ස් අපි ගත්තොත් එහෙම බයිපෝලර් මැනික් පේෂන්ට් කෙනෙක් නම් ස්පීච් එක ගත්තොත් රේට් එක වැඩි, ප්‍රෙෂර් ඔෆ් ස්පීච් එක වැඩි, ෆ්ලෝ එක වැඩි, ඊට පස්සේ amount එක වැඩි, volume එක වැඩි. ඊට පස්සේ activity ගත්තොත් එහෙම motor activity ගත්තොත් එහෙම hyper active, over talkative, ඊට පස්සේ over active. හරිද? restless. ඒ features අපිට බලා ගන්න පුළුවන්. behavior එක ගත්තත් over familiar behavior එකක් බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ general appearance එක ගත්තොත් එහෙම අපිට මේගොල්ලෝගේ මැනික් කට්ටිය විශේෂයෙන් බලා ගන්න පුළුවන් දේවල් තමයි ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට well built. හරිද? well built.
ඊගාවට මොකක්ද වෙල් බිල්ට් සමහරට ඔබීස් වෙන්න පුළුවන්. ඒ වගේම අර කුසිනොයිඩ් ෆීචර්ස් අරම තියෙනවා කියන්න පුළුවන්. ටැටූස් ගහලා තියෙන්න පුළුවන්. බ්‍රයිට් කලර් ටැටූස් ගහලා තියෙන්න පුළුවන්. ජුවලරිස් ගොඩක් දාගෙන ඉන්න පුළුවන්. බ්‍රයිට් කලර් ඩ්‍රෙසර්ස් අඳලා ඉන්න පුළුවන්. පිළිවෙලට ඇඳලා කරලා ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් ස්පීච් එක කතා කරා, මූඩ් එක කතා කරා. ඊට පස්සේ මූඩ් එක හරි. ඊට පස්සේ thoughts ගත්තායින් පස්සේ thought form and thought content වල ගත්තම ගොඩක් වෙලාවට thought form එකේ අවුල් නැහැ එච්චරම. thought content වල අවුල් තියෙනවා. thought contents වල ගත්තොත් එම grandiose delusions වෙන්න පුළුවන්, persecuted delusions වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි erotomanic delusions. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒකට erotomanic delusion කියලා කියන්නේ මොකක් හරි ලොකු මේ බලතලයක් තියෙන හරි ප්‍රසිද්ධියක් උසුලන හරි කෙනෙක් Tamanට ආදරය කරනවා කියලා හිතන එක. ඒකට delusions of reference තියෙන්න පුළුවන්. සමහර කියන්නේ මේ TV channel වල Taman ගැන යනවා. ඒ වගේ Taman important කෙනෙක් නිසා මේ වගේ දේවල්. ඒතර ප්‍රධාන වශයෙන් persecuted delusions, erotomanic delusions, delusions of reference සහ මේ grandiose delusions තමයි mainlyම bipolar disorder එකේ තියෙන thought contents වල අවුල්. perceptual abnormalities තියෙන්න පුළුවන්. සමහරක් විට මේ second person nocturnal hallucination වගේ දේවල් තියෙන්න පුළුවන්. visual hallucination කලාතුරකින් ඉන්නේ ගොඩක් rare. second person nocturnal hallucination එන්න පුළුවන්. ඊට පස්සේ cognition එක ගත්තොත් එහෙම attention and concentration ටිකක් impair වෙනවා. මොකද මොකද hyper activity එක නිසා. ඊට පස්සේ short term memory, long term memory impair වෙන්න පුළුවන්. ඒක පුද්ගලයන් පුද්ගලයාට cognition එක වෙනස් වෙනවා. ඊට ඉන්සයිට් එක ගොඩක් වෙලාවට පුවර් ඉන්සයිට් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් පුවර් ඉන්සයිට් එක හොඳ වෙන්නත් පුළුවන්. අපි ඉන්සයිට් එක ගැන බලන්න ඕනේ. patient ඔයාලගේ කොහොමද ඔයාලට ලෙඩක් තියෙනවා කියලා දන්නවද? ඔයාලට තියෙන ලෙඩේ මානසික රෝගයක් කියලා දන්නවද? ඔයාලට බෙහෙත් ගන්න උවමනයිද? ඔයාලට මේකෙන් අත මිදෙන්න ඕනද බෙහෙත් අරගෙන? ඒ වගේ දේවල් අහලා ඉන්සයිට් එක චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම এডুকেෂන් ලෙවල් එක වැදගත්. මොකද patient එක කොන මට්ටමෙන්ද අපි එඩියුකේට් කරන්න ඕන, patient එඩියුකේට් කරන්න ඕන මොන මට්ටමෙන්ද කියලා බලන්න අපිට ඒකත් වැදගත්. හරි. ඔය ටික තමයි patient assessment එකේ mainlyම තියෙන bipolar disorder patient කෙනෙක්ගේ. summary එකක් විදිහට ගත්තොත් එහෙම අපි කතා කරේ bipolar manic disorder episode එකක් තියෙන patient කෙනෙක් ගැන. මොකද depression ගැන අපි කලින් කතා කරපු නිසා manic එකේ තියෙන diagnostic criteria එකේ main features ටික තමයි marked feeling of well-being, persistent elevated mood, increased energy and reduced fatigability. ඊට පස්සේ over talkativeness, over familiarity, lack of need for sleep, over expenditure, grandiose delusions, over optimistic, overvalued, over optimistic, expansive ideas. ඊට පස්සේ increased libido. ඊට පස්සේ over familiarity ටික මොනේ ඒ වගේ දේවල් තමයි මේන්ලිම තියෙන features ටික. හරි. ඊට පස්සේ ඒව සාමාන්‍ය සතියකට වඩා වැඩි කාලයක් තියෙනවනේ bipolar manic episode එකක් කියලා තීරණය කරන්න. bipolar disorder කියලා තීරණය කරන්න affective disorder episode දෙකක්වත් තියෙනවනේ. දෙකෙන් එකක් manic episode එකක් වෙන්නත් ඕනේ අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඔය ටික තමයි. ඉතින් මෙතනත් අපි කිව්වේ mainlyම මේකේ වැදගත් point එක තමයි symptom analysis එක, DDs exclude කරන එක, etiologies and mainlyම consequences and problem list එක. මොකද හේතුව අපි problem list එක තමයි manage කරන්න යන්නේ bipolar patient කෙනෙක් management එකට යද්දී. එතකොට අපිට මෙතනදී මේ අපි අර මේ past psychiatric history එක ගද්දී අපිට කතා කරන්න පුළුවන් අනිත් දේ තමයි reasons for relapse. මොකද හේතුව මේ ගැන අපි idea එකක් ගන්න ඕනේ. මොකද දැන් මෙයාට කලින් ඉඳන් treat කරගෙන එනවනේ. එතකොට reason for relapse එක මොකක්ද කියලා. මොකද හේතුව අපි දැන් ඊගවට ආයිපාරක් මේක relapse එකක් එන්නේ නැතුව බලා ගන්න නැති කර ගන්න නම් අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා එතනදී ඔයා කලින් බෙහෙත් ගත්තේ මොනවද? ඔයා මේ බෙහෙත් බොන්න කැමති නැතුව හිටියද? ඔයා බෙහෙත් බොන්න එක නතර කරාද? ඇයි බෙහෙත් බොන්න එක නතර කරන්නේ? ඇයි මොකක්ද හේතුව? මොකද කල්චරල් බිලිෆ්ස් නිසාද? නැත්නම් ඒ ගත්ත බෙහෙත් වලින් එයා මහත් වෙච්ච නිසාද? බෙහෙත් වලින් ආපු සයිඩ් ඉෆෙක්ට් නිසාද? මොකක්ද හේතුව? හරිද? සමහරක් විට කලින් ලිතියම් දෙද්දී මෙයාව එඩියුකේට් කරලා නැහැ හරියට ලිතියම් සම්බන්ධයෙන්. ටොක්සික් ෆීචර් සයිඩ් ඉෆෙක්ට් මොනවද කියලා වෙන් කරලා කියලා නැහැ. සයිඩ් ඉෆෙක්ට් ආවෙන් පස්සෙම ඩ්‍රග් එක නතර කරලා. ඒ වගේ දේවල්. සමහරක් විට කියන්න නැතුව ගිහිල්ලා බෙහෙත් අරගෙන ඒ දෙන්න බෙහෙතක් එක්ක ඉන්ටරැක්ට් කරලා වෙච්ච සයිඩ් ඉෆෙක්ට් එකක් නිසා ඩ්‍රග් ඉන්ටරැක්ෂන් එකක් නිසා බෙහෙත නතර කරලා. ඒ වගේ කන්ඩිෂන් තියෙන්න පුළුවන්. එතකොට ඒවා අඳුරගන්න එකත් වැදගත්. මොකද හේතුව ඊට පස්සේ අපිට ඇඩ්‍රස් කරද්දී long term management එක කියද්දී අපිට පුළුවන් reasons for relapses identify කරගෙන ඒවට මේ ඇඩ්‍රස් කරනවා කියලා. හරි. ඒ වගේ දේවල්. හරි තමයි තියෙන්නේ assessment එකේ.